समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බහූපකාරා භික්ඛවේ මාතා පිතරෝ පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතරෝති. සද්ධාවන්ත පින්තුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කැනඩාවේ වැන්කුවරෙහි පදිංචි මාධව අමරසිංහ මහත්මයා, උපේක්ෂා අමරසිංහ මහත්මිය, විහාන් පුතණුවන් සහ දිහංසා දියණිය ඇතුළු දෙමව්පියන් විසින්. පින්කමේ මූලික අරමුණ අප්‍රේල් මාස 18 වෙනි දින දිවංගත වන්නට යෙදුණු සාම විනසුරු ධර්මාචාර්ය සෝමදාස ඉඳුරුව පියාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම මිය පරලොව යන්නට යෙදුණු අවශේෂ ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ සැමට පුණ්‍යානුමෝදනා කිරීමත්, විශේෂයෙන් ජූනි මාස 8 වන දින 75 වන ජන්මදිනයේ සමරන පින්වත් ශීලානී විමලසිරි මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් විශේෂයෙන් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ ආදරණීය මෑණියන් වහන්සේගේ 75 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එතුමියට කරන ගෞරව උපහාරයක් හැටියට මේ ධර්ම දේශනාව සිදු කරමින් පියාණන් වහන්සේ ඇතුළු සැමට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ දූදරුවන් විසින් අපේක්ෂා කරන්නේ. ඒ නිසාම අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ඒ දරුවන් අපිට ආරාධනා කළේ මව්පියන්ගේ ගුණ සහ මව්පියන්ට සැලකීම කියන මේ මාතෘකාව මූලික කොටගෙන අද ධර්ම දේශනාව සිදු කරන හැටියට. විශේෂයෙන් ඒ දියණියන් තමන්ගේ මව්පියන් පිළිබඳව සිහි කරපු කාරණාව ධර්මදේශනාවට ප්‍රථමයෙන් සිහිපත් කිරීම වැදගත් වෙනවා. මව්පියන්ට වගේම විවාහ ජීවිත ගත කරන අඹසැමියන්ට, දරුවන්ට කොයි කාටත් ඒක බොහොම ආදර්ශ සම්පන්න කාරණයක් වෙන නිසා. ඒ දියණිය විශේෂයෙන් සිහිපත් කළේ විශේෂයෙන් ධර්මාචාර්ය සෝමදාස ඉඳුරුව පියාණන් වහන්සේ ජීවිතයේ අවසාන භාගයේ තරමක් රෝගීව සිටිය කාල පරිච්ඡේදය තුල මෑණියන් වහන්සේ බිරිඳක් හැටියට ඒ තමන්ගේ පියාණන් වහන්සේට කරපු උපස්ථානය ඊටාම අගය කරමින් ඒ දියණිය විශේෂයෙන් සිහිපත් කරන්නට යෙදුණා. දරුවන් කිසි කෙනෙකුට ඒ පිළිබඳව බරක් තියන්නේ නැතිව ඒ සියලුම කටයුතු මෑණියන් වහන්සේ සියතින්ම බොහොම ගෞරවයෙන් සිද්ධ කළා වගේම විශේෂයෙන් ඒ තාත්තගේ ඇඟේ මැස්සෙකුටවත් වහන්න ඉඩ තියන්නේ නැතුව ඒ තරම් නිරන්තරයෙන් පිරිසිදු කරලා පිළිවෙලට
ඒ තාත්තගේ සියලුම උපස්ථාන බොහොම කරුණා මෛත්‍රියෙන් ගෞරවයෙන් ඒ මෞතුමිය විසින් සිදු කළා කියන කාරණය ඒ දියණිය විශේෂයෙන් සිහිපත් කළා. අපි මේක පුද්ගලික කාරණයක් හැටියට නොවේයි මේ ධර්මදේශනාවේදී විශේෂයෙන් මතක් කළේ. උගාක් වෙලාවට වර්තමානයේ ජීවත් වෙන තරුණ විවාහක තරුණ ස්වාමි පුරුෂයන් භාර්යාවන් බොහෝ වෙලාවට මේ අන්‍යෝන්‍ය ගෞරවය විශ්වාසය ඒ වගේම ඕනෝන් පිළිබඳව තියෙන ඇගීම කියන එක හුඟක් වෙලාවට ඊතරම් සැලකිල්ලට නොගෙන කටයුතු කරන අවස්ථා අපි දකින නිසා විවාහ සංස්ථාවක් තුල ආදරය සෙනෙහස පමණක් නෙමෙයි ඒ ආදරය සෙනෙහස හා මුසුණු ගෞරවයක් අන්‍යෝන්‍ය විශ්වාසයක් අන්‍යෝන්‍ය ඇගීමකුත් අනිවාර්යෙන් තියෙන්නට ඕන. ඒ ගෞරවයේ විශ්වාසයේ ඇගීම නැති තැන ආදරය සෙනෙහස පමණක් පැවතුණයි කියලා ඒවා වැඩි කාලයක් පවතින ශක්තිමත් මානසික බැඳීම් වෙන්නේ නැහැ. ඒවා බොහොම කෙටි කාලීනව ලාමක වශයෙන් ඉන්ද්‍රිය පිනවීම කියන බොහොම පටු සීමාවක් තුල පැතිරිලා පවතින තමන්ගේ කටයුතු ටික තමන්ගේ අවශ්‍යතා ටික තමන්ගේ රුචි අරුචිකම් ටික පරිමහ ගන්නවා කියන බොහොම ලාමක තැනක පවතින විවාහ බැඳීම් තමයි අද සමාජයේ අපි හුඟක් වෙලාවට දකින්නේ. නමුත් අතීත කාලේ අපේ මව්පියෝ මුතුන් මිත්තන් කියන ඒ දෙවනි තුන්වෙනි පරම්පරාවලට ආපස්සට ගිහිල්ලා බලනකොට ඊටාම ආදර්ශ සම්පන්න ජීවිතයයි ගත කළා. සමහර වෙලාවට නීත්‍යානුකූල විවාහය පොතක සටහන් කරලා ලියාපදිංචි කරලවත් නැති වෙන්නට පුළුවන්. නමුත් ඔවුනෝන් පිළිබඳව අන්‍යෝන්‍ය ආදරය සෙනෙහස සමග මුසු වෙච්ච ගෞරවයක් විශ්වාසයක් ඇගීමක් එක්කලා ඔවුන් කටයුතු කළා. එතකොට ඒක හුදෙක් මේ තරුණ වයසේ ඉන්ද්‍රිය පිනවන කාලයට පමණක් නෙමෙයි ජීවිතයේ අවසාන මොහොත දක්වා ජීවිතයේ වෘද්ධ සමයටපත් වෙනකොට කායික ස්වરૂපයන් වෙනස් වෙනවා. ඒ වගේම හැම රැලි වැටෙනවා. කයේ ශක්තිය දුර්වල වෙනවා. ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව, ඊට පස්සේ ටිකක් ඔත්පල වෙනකොට මල මුත්‍ර ටික පාලනය කරගන්නට බැරි වෙනවා. ඉතින් එහෙම වුණා කියලා ඒ අතීත කාලේ මව්පියෝ ඔවුනුන් පිළිකුල් කළේ නැහැ. ඔවුනුන් ප්‍රතික්ෂේප කළේ නැහැ. අපි නිතරම අපේ මව්පියන්වත් උදාහරණයක් හැටියට සිහිපත් කරනවා. අපේ පියාණනුත් බොහොම කෙටි කාලයක් පිළිකා රෝගයෙන් පීඩා විඳින්මින් එක්තැන් වෙලා හිටියා. ඒතකොට දරුවෝ 9 දෙනෙක් ඉන්නවා අපේ පවුලේ මාත් සමග. නමුත් ඒ කිසි කෙනෙකුගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඒ කිසි කෙනෙකුට චෝදනා කරන්න, ඇවිටිලි කරන්න යන්නේ නැතිව දිවා රාත්‍රී දෙකේ ඒ සියලුම අපෝපස්ථාන මෑණියන් විසින් සිද්ධ කරන්නට යෙදුණා. එතකොට සහෝදර සහෝදරියන් ඒ සඳහා කැප වෙලා උනන්දුවෙන් කටයුතු කළා. නමුත් ඒ කිසිවක් මෑණියන් විසින් අපේක්ෂා කළේ නැහැ. තමන්ගේ ස්වාමියාගේ කටයුතු තමන් විසින් සිදු කළ යුතුයි කියන ගෞරවනීය අදහසින් ඒ කටයුත්ත සිදු කළා. ඉතින් එහෙම කරන්නට එතුමියට පුළුවන්කම ලැබුණේ අපි හොඳ ආකාරවම දන්නවා තාත්තා පවුලේ හරිහම්බ කරන කෙනා වුණාට හැම විටම පවුලේ ප්‍රධානත්වයේ නායකත්වයේ ගත්තේ අම්මා විසින්, මෑණියන් විසින්. එතකොට අපේ සිංහල සංස්කෘතියේ පෞල් පසුබිම බොහෝ විට මාතෘ මූලික සමාජයක් හැටියට තමයි විකාශනය වෙන්නේ. එතකොට තාත්තා හරිහම්බ කරන කෙනා වුණාට පෞලේ නායකත්වයේ මූලිකත්වය අම්මටයි ලැබෙන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සිගාලෝවාද සූත්‍රයේදී. ස්වාමියා විසින් Tamanගේ බිරිඳට සංග්‍රහ කළ යුතු කාරණා පහේදී තථාගතයන් වහන්සේ දක්වන එක් කාරණයක් තමයි බිරිඳට නිවසේ පරිපාලනය පිළිබඳව මූලිකත්වය සැමියා විසින් ලබා දිය යුතුයි කියන එක. එතකොට මේ මූලිකත්වය ලබා දුන්නහම තමයි ඇයට අවශ්‍ය නිසි ගෞරවය සැලකිල්ල ලැබෙන්නේ. ඒ වගේම අපේ මෑණියන් තුල අපි දැකපු විශේෂම කාරණයක් තමයි තමන් පවුලේ දරුවන් පිළිබඳව වගකීම මූලිකත්වයේ නායකත්වයේ ගන්න වගේම තාත්තගේ ජීවිතයේ යම් යම් අඩුපාඩු තිබුණොත් ඒවැදී වුණත් විශේෂයෙන් බොහොම තදින් ඉඳලා ඒ සියල්ලක්ම සකස් කරන්නට කටයුතු කළේ මෑණියන් විසින්.
ඒ වගේම ඒ විදිහට තදින් ඉන්නවා වගේම ගෞරවය තියෙන්න ඕන තන ගෞරවය තියෙනවා. රාත්‍රියේ නිින්දට යන්නට කලින් බුදුන් වැඳලා ඉවර වෙලා තාත්තා ඒ වෙලාවට හිටියොත් පත්කඩේ එළලා වඳිනවා. සිල් සමාදන් වෙන්නට ගිහිල්ලා ආවයින් පස්සේ සිල් පවාරණය කරලා ගෙදර එන වෙලාවට තාත්තා ගෙදර හිටියොත් ඇඳුම් ලිහන්නට ඉස්සෙල්ලා අනිවාර්යෙන් පත්කඩේ එළලා තාත්තට වැඳලා තමයි අනිත් කටයුතු ක්‍රියාත්මක කරන්නේ. ඒතර සිල් සමාදන් වෙන්න යනකොට තාත්තා ගෙදර හිටියොත් අනිවාර්යෙන් පත්කඩේ එළලා වැඳලා තමයි පිටත් වෙන්නේ. එතකොට තාත්තා සමහරලාට මත්පැන් ටිකක් වගේ බීලා ආවොත් ඒ දවසට සමහර වෙලාවට බනිනවා. ඒ වරදක් කරනවා නම් වැරදි විදිහට ක්‍රියාත්මක වෙනවා නම් එතනදී අම්මා තමයි නායකත්වය ගන්න. හැබැයි අර ස්වාමියා කෙරෙහි තියෙන්නට ඕන ගෞරවය, විශ්වාසය, පිළිගැනීම, ඇගීම, ඒ ස්වාමි ගරුත්වය කියන එක. එහෙම නැත්නම් පතිවෘත්තාව කියන එක. තමන්ගේ සැමියා කෙරෙහි පැවතිය යුතු ආකාරය. පතිවෘත්තාව කියලා කියන්නේ මේ අන්‍ය පුරුෂයන් ඇසුරු කරන්නේ කියන එක විතරක් නෙමෙයි පින්නතුනේ. තමන්ගේ ස්වාමියා කෙරෙහි පිළිපැදිය යුතු ධර්මානුකූල ක්‍රමය තමයි පතිවෘත්තාව කියලා කියන්නේ. එතකොට අද කාලේ ඒවා හුඟක් වෙලාවට ගිලිහිලා ගිහිල්ලා දියාරු වෙලා ගිහිල්ලා හුදෙක් කායික සම්බන්ධතා වලට විතරක් එහෙම නැත්නම් තමන්ගේ ඉන්ද්‍රිය පිනවීමට පමණක් බොහොම ප්‍රාථමික වශයෙන් පවතින සම්බන්ධතා බවට පත් වෙලා තියෙනවා පෞල් සංස්ථාව. ඉතින් ඒකේ අවාසනාව ඊට පස්සේ ඒ අය දරුවන් ලබනකොට ඒ දරුවන්ට මාතෘ පිතෘ කියන තැනට ඒ අඹසැමියන්පත් වෙනවා. පත් උනාට මවක් වෙන්නට පියෙක් වෙන්නට සුදුසු උදාර ගතිගුණ ඒ අය තුල පිහිටලා නැතුවයි ඒ මව් පදවිය පිය පදවිය ලබන්නේ. නිකන් අර අමුවට පැහිලා අමුවට ඉදිලා. එතකොට එහෙම ඒවට ඉතින් කියන්නට වෙන්නේ අර සිංහල සාමාන්‍ය ව්‍යවහාරයේ කියන වගේ ඇට්ටකුණා වෙලා. එතකොට නිවැරදි විදිහට මාතෘත්වයේ පිහිටලා නැහැ, පීතෘත්වයේ පිහිටලා නැහැ. ඒ ගුණාංග ක්‍රමානුකූලව හදවත තුලින් වර්ධනය වෙලා නැහැ. බොහොම ලාමක විදිහේ චරිත, ලාමක විදිහේ සිතුම් පැතුම්, ලාමක විදිහේ ආකල්ප තිබියදීම ඒ අයට මව්පිය පදවි දරන්නට සිද්ධ වෙලා තියෙනවා. එතකොට එහෙම වෙනකොට අර දරුවන්ට නිසි විදිහට මඟ පෙන්වලා මාතෘත්වයේ පීතෘත්වයේ දරන්නට ඒ අය සමත් වෙන්නේ නැහැ. ඒ වගේම අනිත් බරපතලම කාරණේ තමයි ඒ දරුවන් තුල අර අම්මා තාත්තා කෙරෙහි සැබෑ මව්පිය ගරුත්වයක් ගොඩනගෙන්නට පසුබිමක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ අවසානයේ සමාජයට චෝදනා කරන්නේ දැන් හැදෙන දරුවෝ මව්පියන්ට කිසි ගෞරවයක් නැහැ, මව්පියන්ට සලකන්නේ නැහැ. එහෙම කියන. ඒතකොට ඒ සැලකුම් ලබන්නට සුදුසු විදිහට අම්මා තාත්තා ක්‍රියාත්මක වෙන්නට ඕන. මාතෘ ගුණේ, ප්‍රීතෘ ගුණේ පිහිටන්නට ඕන. ආදර්ශ සම්පන්න වෙන්නට ඕන. එතකොට තමයි දරුවා තුල අම්මා තාත්තා කෙරෙහි ගෞරවයක් හටගන්නේ. දැන් මේ උපේක්ෂා අමරසිංහ මහත්මිය ඒ තමන්ගේ මව කෙරෙහි පියා කෙරෙහි තමන්ගේ හිත තුල ඇතිවෙච්ච ගෞරවය තමයි අපි සමග ප්‍රකාශ කළේ. හම්දුනේ අපේ තාත්තා මේ වගේ කෙනෙක්. ඒ වගේම අම්මගේ 75 වෙනි උපන්දිනය වෙනුවෙන් මේ ධර්ම දේශනාව කරන්නේ අම්මා මෙන්න මේ වගේ කෙනෙක්. අම්මා මේ විදිහටයි තාත්තට සැලකුවේ. එතකොට ඒව දකිනකොට දරුවන්ගේ සිත්වල මොනුබුරු මිනිබිරියන්ගේ සිත්වල ඒ වැඩිහිටියන් පිළිබඳව අසීමිත ගෞරවයක්, අසීමිත විශ්වාසයක්, ඒ වගේම ඒ අය පිළිබඳ ලොකු ඇගීමක් Tamanගේ මනසේ ගොඩනගෙනවා. එතකොට එහෙම වෙනකොට කිසිදාක ඒ දරුවන්ගෙන්, ඒ මොනුබුරු මිනිබිරියන්ගෙන්, ඒ අම්මා තාත්තට, ඒ ආච්චි අම්මලා සීයලාට නොසලකා හැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. බොහොම ආදරයෙන්, ගෞරවයෙන් ඒ අයගේ සත්කාර, සම්මාන, උපකාර නොවැරදීම ලැබෙනවා. එතකොට අම්මා තාත්තා ක්‍රියාත්මක වෙන්නට ඕනේ දරුවන්ගේ සත්කාරය ලැබෙන තැනට. එහෙම නැතුව ඒක Tamanගෙන් ගිලිහෙන තැනට කටයුතු කරලා මේගොල්ලෝ අපට සලකන්නේ නැහැ කියලා අඳෝනා නගලා චෝදනා කරලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි නිතරම මේ කාරණේ සිහිපත් කරනවා. දැන් අද බොහෝ භික්ෂුන් වහන්සේලාට වෙලා තියෙන්නේ ඒකයි. භික්ෂුවගේ කතාබහ, හැසිරීම, චර්යාව මහජනයා Tamanට ගෞරව කරන මට්ටමකට පවත්වා ගන්නට භික්ෂුව වගකීමෙන් ක්‍රියා කරන්නට ඕන. එතකොට එහෙම නැතුව අවිචාරවත්ව ක්‍රියාත්මක වෙලා, අවිචාරවත්ව කතා කරලා, අවිචාරවත්ව හැසිරිලා අන්තිමට කියනවා මිනිස්සු අපට කිසි ගෞරවයක් නැහැ. එතකොට වාඩි වෙන්න ආසනේ සකස් කරන්නේ නැහැ. සුදු ඇතිරිල්ල එලන්නේ නැහැ. එහෙම කියලා මහජනයාට චෝදනා කළා කියලා පළක් නැහැ. ඒ මහජනයාට
භික්ෂුන් වහන්සේ දකින්නකොට හුනස්නේ නැගිටින්න හිතෙන මට්ටමට භික්ෂුව හැසිරෙන්නට ඕන. ආසනයක් පනවන්නට සුදුරෙද්දක් එලලා වාඩි වෙන්න කියලා ආරාධනා කරන්න හිතෙන තැනට ඒ භික්ෂුවගේ චර්යාව පවත්වා ගන්නට ඕන. එහෙම නැතුව දායකයාට ගිහි සමාජයට විතරක් චෝදනා කරලා ඇති තේරුමක් නැහැ පින්නතුනි. මේ විදිහට මේ සමස්ත සමාජයම පවතින්නේ අන්‍යෝන්‍ය බැඳීමක් තුල. එක පක්ෂයකට විතරක් එක පාර්ශ්වයකට විතරක් මේගොල්ලෝ මේ යුතුයකම් ඉටු කරන්නේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයේදී දේශනා කරනවා ජීවත් වෙනකොට මේ සමාජයේ අපිට හැමතිස්සෙම කණ්ඩායම් 6ක් එක්ක ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. තමන් කේන්ද්‍රස්ථානයේ තියාගෙන බැලුවොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නැගෙනහිර දිශාව මව්පියෝ, ඊළඟට දකුණු දිශාව ආචාර්යයන්, ඒ කියන්නේ ගුරුවරු, බටහිර දිශාව අඹදරුවන්, ඊළඟට උතුරු දිශාව මිත්‍රයන්, උඩ දිශාව ශ්‍රමණ බ්‍රාහමණයන්, යට දිශාව තමන්ට වැඩ කටයුතු වලට උපකාර කරන සේවක සේවිකාවන් දැසිදස්සන්. එතකොට මේ හැමෝමත් එක්ක අපිට වැඩ කටයුතු කරන්න වෙනවා. හැමෝමත් එක්ක අපිට ගනුදෙනු කරන්න වෙනවා. එතනදී අරගොල්ලෝ මට මෙහෙම කළේ නැහැ, මෙහෙම උදව් කළේ නැහැ, මගේ ගැන සැලකුවේ නැහැ, අපිට වෙන්න ඕන යුතුයකම් කළේ නැහැ කියලා විතරක් චෝදනා කරලා හරියන්නේ නැහැ. ඒ පාර්ශ්වය වෙනුවෙන් තමන්ගෙන් කෙරෙන්න ඕන දේවල් හරියට කරලා තියනවද කියලා විමසා බලන්නට ඕන. ඒ නිසා මව්පියන්ට සැලකීම අපි අද විශේෂයෙන් බොහොම අගය කොට සලකනවා. මේ දායක පින්නතුන් අපට අද යෝජනා කළ මාතෘකාව හරීම සමතුලිත විදිහට ගොනු කරලා කිව්වේ. දැන් ගොඩක් දෙනා අපිට යෝජනා කරන්නේ මව්පිය ගුණ පිළිබඳව බණක් කියන්නේ. එහෙම නැත්නම් මව්පියන්ට සැලකීම පිළිබඳව බණක් කියන්නේ. දැන් අද මේ දායක පින්නතුන් අපට ආරාධනා කළේ මව්පිය ගුණ සහ මව්පියන්ට සැලකීම කියන මාතෘකාව. මේ දෙක එකට යන කාරණා දෙකක්. මව්පියන්ගේ ගුණේ ප්‍රමාණයට තමයි මව්පියන්ට සැලකුම් ලැබෙන්නේ. එතකොට මව්පියන්ට සලකන ප්‍රමාණයට තමයි ඒ දරුවන් තුල ඒ ගුණය පිහිටන්නේ. ඒ අයට තමන්ගේ දූ දරුවන්ගෙන් සැලකුම් ලබන්නට සුදුසුකම් ලැබෙන්නේ. හිමිකමක් හැදෙන්නේ. මේවා එකින් එක සම්බන්ධ වෙච්ච කාරණා. හේතුඵල සම්බන්ධයක් ඇති අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන කාරණා. ඒ නිසා සමාජයක් කියලා කියන්නේ එක පක්ෂයක් අරගෙන එක පැත්තක් පිළිබඳව කතා කරන්නට පුළුවන් දෙයක් නෙමේ. හැම විටම අන්‍යෝන්‍ය සම්බන්ධතාව වශයෙන් දෙපසක් පිළිබඳව අපට අවධානය යොමු කරන්නට වෙනවා. ඒ දෙපාර්ශ්වයෙන්ම තම තමන්ගේ යුතුයකම් වගකීම් ඉටු වෙනවද කියලා. ඉතින් අද හුඟක් වෙලාවට මේ දියුණුවයි කියන සමාජයේ හිමිකම් ගැන විතරයි කතා කරන්නේ. හිමිකම් ගැන ඒ හිමිකම් දිනා ගන්නට තමයි පොරබදන්නේ. ඒවට තමයි උසාවි යන්නේ, නඩු කියන්නේ, ඊළඟට යුද වදින්නේ. ඒ සියල්ලම කරන්නේ මොනවටද? තමන්ගේ හිමිකම් දිනා ගන්න. මානව හිමිකම්, බිරිඳකගේ හිමිකම්, සැමියාගේ හිමිකම්, අම්මා තාත්තගේ හිමිකම්, දරුවන්ගේ හිමිකම්. එතකොට මේ ඔක්කොම හිමිකම් දිනා ගන්නට කතා කරනවා. හැබැයි තමන්ගේ යුතුයකම් වගකීම් කොතෙක් දුරට ඉටු වෙලාද කියලා සැලකිල්ලක් නැහැ. දහම තුල බුදුරජාණන් වහන්සේ අපිට විශේෂයෙන් අවධාරණය කරන්නේ හිමිකම ගැන තරම් කරදර වෙන්නට ඕන නැහැ. තමන්ගේ යුතුයකම වගකීම හරියට ඉටු කරන්න. ඒක හරියට ඉටු කරනකොට තමන්ගේ හිමිකම විශ්ව ධර්මයේ විසින්ම සැකසෙනවා. පින්නතුනි දැන් සමහර මව්පියෝ ඉන්නවා අපිට දරුවෝ සලකන්නේ. අපි මෙච්චර දරුවන්ට ඉගෙනුවා. ඒගොල්ලෝ ලොකු මහත් කළා. ඒගොල්ලෝ පිට රටවල යවුවා. ඒගොල්ලෝ දැන් ඉහළ රැකී ආරක්ෂා කරනවා. අපි දැන් ගෙවල් වල තනි වෙලා. එතකොට මෙහෙම කියනවා. එතකොට ඒ දරුවොත් ඒ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. නමුත් අපි මතක තියාගන්නට ඕන ප්‍රධාන කාරණයක් තමයි පින්නතුනි නිතරම අපි මේ කාරණේ සිහිපත් කරනවා ධර්මදේශනාවලදී. ඒ අම්මට තාත්තට දරුවෝ සත්පුරුෂයෝ වෙච්ච පමණින් සැලකුම් ලැබෙන්නේ නැහැ. දරුවෝ සත්පුරුෂයෝ වෙච්ච පමණින් අම්මා තාත්තට සැලකුම් ලැබෙන්නේ නැහැ. ඒක නෙමෙයි ප්‍රධාන හේතුව. එහෙනම් මොකද්ද ප්‍රධාන හේතුව? අම්මා තාත්තා දරුවන්ගේ සැලකුම් ලබන්නට සුදුසුකම් සපුරාගෙන තියෙන්නට ඕන. මොකද්ද සුදුසුකම? ප්‍රධාන සුදුසුකම තමයි සසර ගමනේ තමන්ගේ මව්පියන්ට සලකලා තියෙන්නට ඕන. මේ ජීවිතේ තමන්ගේ මව්පියන්ට සලකලා තියෙන්නට ඕන. ඒතකොට සසර ගමනේත් මේ ජීවිතේ තමන්ගේ අම්මා තාත්තට තමන් දරුවෙක් හැටියට සංග්‍රහ කරලා තියෙනවා නම් තමන් මව්පියෝ වෙච්ච දවසක තමන්ගේ දූ දරුවන්ගෙන් සංග්‍රහය තමන්ට අනිවාර්යෙන් ලැබෙනවා. අපි හිතමු දරුවෝ අසත්පුරුෂයෝය කියලා. අපි හිතමු දරුවෝ සංග්‍රහ කරන්නට ඒගොල්ලෝ සත්පුරුෂයෝ වුණා වුණත් ඒගොල්ලෝ සංග්‍රහ කරන්නට පුළුවන් තැනක නැහැ කියලා. විදේශගත වෙලා දුර බැහැර තැනක ඉන්නේ කියලා. නමුත් ඒ අම්මා තාත්තා
සාංශාරික වශයෙන් හිමිකම හදාගෙන තියනවා නම් තමන්ට සැලකුම් ලබන්නට සුදුසුකම හදාගෙන තියනවා නම් ඒ අයට ලැබෙන සත්කාරය නවතින්නේ නැහැ. අර දරුවන්ට ඒක කරන්න බැරි නම් අඩුතරමින් ඒ දරුවෝ කවුරුන් හරි යොදවලා හරි ඒ සත්කාරය කරනවා. එහෙම කවුරු හරි යොදවන්නට තරම් සත්පුරුෂකමක් ඒ දරුවන් තුල පිහිටලා නැතිනම් පිටස්තර කෙනෙක් හරි ඇවිදින් තමන්ට ඒ සත්කාරය උපකාරය සිද්ධ කරනවා පිළිතුරේ. දැන් නිකමට හිතලා බලන්න භික්ෂුන් වහන්සේලා ගත්තන් පස්සේ භික්ෂුන් වහන්සේලා ගිහි ජීවිතයේ සියලු සම්බන්ධතා අතහැරලා ඇවිත් තියෙනවා. එතකොට කාගේ රැකවරණයක්ද කාගේ පිහිටක්ද? එතකොට දායකකාරකාදීන් හැටියට හෝ වෙනත් උපස්ථායකයෙක් හැටියට හෝ මේ භික්ෂුන් වහන්සේලාට උපකාරයක් අවශ්‍ය වෙච්ච වෙලාවට එහෙම සලකන්නට කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කවර පදනමක් මතද? ඒවට සිල්වත්කම් ගුණවත්කම් තිබීම විතරක් ප්‍රමාණවත් නැහැ පින්නතුනේ. ලෝකේ හේතුව ඵලය කියලා එක්තරා ධර්ම න්‍යායක් මතයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතකොට ඒකට අදාළ හේතුව වපුරලා තියෙනවා. දැන් පින්නතුන් අහලා තියෙනවනේ ඕනෑතරම් ධර්මදේශනාවලදී යම්කිසි කෙනෙක් සිල් රැක්කහම ඒ සීලමය කුසලයෙන් මනුෂ්‍ය ලෝකෙ උපදින්න පුළුවන් දිව්‍ය ලෝකෙ උපදින්නට පුළුවන්. හැබැයි සීලමය කුසලයෙන් ආහාර ලැබෙන්නේ නැහැ. ඒකෙන් රූපවන්ත ශරීරයක් ලබන්නට පුළුවන්, තේජවන්ත ජීවිතයක් ලබන්නට පුළුවන්, ඒ චිත්ත පාරිශුද්ධිය, චිත්ත ශක්තිය ලබන්නට පුළුවන්. හැබැයි ඒකෙන් ආහාර ලැබෙනවා කියලා නියමයක් නැහැ. ඒකෙන් ඇඳුම් පැළඳුම් ලැබෙනවා කියලා නියමයක් නැහැ. ඒකෙන් වාසස්ථාන ලැබෙනවා කියලා නියමයක් නැහැ. ඒකට අදාළ කුසල් වෙනම කරලා තියෙන්නට ඕන. එතකොට ඒකෙන් අදහස් කරන්නේ සිල් රැකලා වැඩක් නැහැ කියන එක නෙමෙයි. සීලයත් ආරක්ෂා කරන්න ඕනේ. ඒකෙන් සම්පූර්ණ වෙන්නේ වෙනම පැත්තක්. හැබැයි සසර ගමනේ Tamanට ආහාර පාන ලැබෙන්න නම් අනිත් අයට ආහාර පාන දීලා ඒ බඳු වැපිරීමක් කරලා තියෙන්නට ඕන. වපුරුපු දෙයට අනුව යස්වැන්න ලැබෙන්නේ. මුං වැපුරුවා නම් මුං ලැබෙන්නේ. ඒකේ වී ලැබෙන්නේ නැහැ. වී වැපුරුවා නම් වී මිසක් ඒකෙන් කුරක්කම් හම්බ වෙන්නේ නැහැ. වපුරුපු දෙයට අනුව අස්වැන්න ලැබෙන මේ විදිහේ හේතුඵල න්‍යායක් තමයි විශ්වය තුල ක්‍රියාත්මක වෙන්නේ. ඒක බුදුහාමුදුරෝ දෙසූ නිසාවත් වෙන කාටවත් ඕන නිසාවත් නෙමෙයි. ඒක තමයි ලෝක ධර්මතාවය. එතකොට අම්මා තාත්තා හැටියට තමන් වයෝවෘද්ධ වෙනකොට තමන්ගේ දරුවන්ගේ සැලකිලි සත්කාර සම්මාන උපකාර ලබන්නට අවශ්‍ය නම් ඒ සඳහා අවම වශයෙන් කරුණු තුනක්වත් තමන් සම්පූර්ණ කරගෙන තියෙන්නට ඕන. පළවෙනි කාරණේ තමයි තමන්ගේ අම්මා තාත්තට කරුණා මෛත්‍රියෙන් නිවැරදිව සංග්‍රහ කරලා තියෙන්නට ඕන. සත්කාර කරලා තියෙන්නට ඕන. ඒක ඇපෙන් ගැලවෙන්නට කියන මට්ටමේ ගනුදෙනුවක් මට්ටමින් නෙමෙයි කරුණා මෛත්‍රියෙන් යුක්ත වේ සංග්‍රහය සිද්ධ කරන්න. දෙවැනි කාරණේ තමයි මනුෂ්‍ය ගුණධර්ම ඇති සත්පුරුෂ දරුවන් පිරිසක් නිර්මාණය කරන්නට ක්‍රියාත්මක වෙන්නට. තුන්වෙනි කාරණේ තමයි සැබෑවටම මාතෘ පීතෘ ගුණධර්මයන් තුල Taman පිහිටා සිටින්නට ඒ තුල වැඩෙන්නට Taman උත්සාහ කරන්න. මෙන්න මේ කාරණා තුනවත් අවම වශයෙන් සම්පූර්ණ කරගත්තොත් තමයි ඒ අම්මා තාත්තට හැබෑවටම සමාජයෙන් සත්කාර උපකාර ලැබෙන්නේ දරුවන්ගෙන් සංග්‍රහ ලැබෙන්නේ. මොනවද කාරණා තුන? පළවෙනි කාරණේ තමයි තමන්ගේ අම්මා තාත්තට අවංකව ගරු කරලා සත්කාර කරලා තියෙන්න ඕනේ. ඇයි මේ අවංකව කියලා කියන්නේ? එක් අදහසින් මව්පියන්ට සලකන්නට පුළුවන්. සමහරලාට ඉඩම ලියා ගන්නට, මව්පියන්ගෙන් මොකක් හරි අවශ්‍ය දෙයකට කැමැත්ත ගන්නට, පොතේ තියෙන සල්ලි ටික ගන්නට විවිධ අදහසින් මව්පියන්ට සලකන්නට පුළුවන්. ඒ වගේම තව සමහර වෙලාවට මව්පියන්ට සලකුවේ නැත්නම් අපටත් සැලකිලි ලැබෙන එකක් නැහැ කියලා දැන් ඔය සමාජයේ සමහරව අපිට පෙනෙන්නේ දන් දෙන හැටි ගිය ආත්මේ දීලා නැති නිසා තමයි මේ ආත්මේ අපිට ලැබිලා නැත්තේ. ඒ නිසා අපි මේ ආත්මේ දන් දෙන්නට ඕන, ලබන ආත්මේ අපිට ලැබෙන්න නම්. එතකොට දැන් ගනුදෙනුවක් විදිහට ණයක් හැටියට තමයි දෙන්නේ. දැන් ඔය සමහර ධර්ම විකෘති කරන අය කියනවා ඇහෙන්නේ දානේ කියලා කියන්නේ ණය. ඒතර ණයක් දීමක් කියලා, ණය ගනුදෙනුවක් කියලා. එතකොට ඒ මට්ටමට අර්ථ විකෘති කරන්නට පුළුවන් වෙලා තියෙන්නේ. ඇයි? සමහරු ඇත්තටම ණයක් දෙන්න වගේ තමයි දන් දෙන්නට පෙළඹිලා තියෙන්නේ. නමුත් බුදුදහමේ දානේ කියලා කියන්නේ ණයක්වත් ගනුදෙනුවක්වත් නෙමෙයි. බුදුදහමේ දානය කියලා කියන්නේ සත්පුරුෂ අදහසින්, මානුෂීය අදහසින්. මොකද්ද මානුෂීය අදහස කිව්වේ? මා පමණක් නෙවෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕන. මගේ ශක්ති ප්‍රමාණයෙන් අන් අයගේ සුවය වෙනුවෙන්, යහපත වෙනුවෙන් මම උපකාර කරන්නට ඕන කියන මේ සද්භාවයෙන් යුක්තව
අනිත් අයගේ යහපත වෙනුවෙන් කැප වෙනවා නම් එතන තමයි හැබැයි දානය, හැබැයි පරිත්‍යාගය. එතකොට අම්මා තාත්තගේ සුවය වෙනුවෙන්, අම්මා තාත්තගේ යහපත වෙනුවෙන්, අම්මා තාත්තගේ සැප පහසුව වෙනුවෙන් අවංකව තමන් කැප වුණා නම් අවංක සිතින් ඒ තනත්තා වැඩිහිටියෙක් වයස බවට පත් වෙලා තමන් මවක් හැටියට, පියෙක් හැටියට තමන්ගේ ජීවිතයේ වෘද්ධ වයසට පත් වෙනකොට තමන්ගේ දරුවන්ගෙන් සත්කාර, උපකාර, කරුණා, මෛත්‍රී පූර්වකව ලබන්නට ඒක සුදුසුකමක් වෙනවා පිළිතුර. එතකොට මේ පළවෙනි කාරණේ අපි හොඳට තේරුම් අරගෙන සම්පූර්ණ කරගන්නට ඕන. සාංශාරික වශයෙන් අපේ මව්පියන්ට අපි උපස්ථාන කරලා තියෙද නැද්ද කියන එක දැන් අපිට සොයන්නට, බලන්නට, විමසන්නට පහසු නැහැ. හැබැයි මේ ජීවිතේ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අම්මා තාත්තට කරන සංග්‍රහය කරන්නට ඕන. එතකොට අම්මා තාත්තා නැතිනම් වෙනත් වැඩිහිටියෙකුට හරි, ඉන්න වැඩිහිටියෙකුට හරි, එහෙම වැඩිහිටියෙක් කියලාත් නැත්තම් ওই වැඩිහිටි නිවාසවල ඕන තරම් අසරණ වෙච්ච අම්මලා තාත්තලා ඉන්නේ. කාත් කවුරුවක් නැතුව බලන්න කෙනෙක් එන්නේ නැතුව, කාත් කවුරුවක් හිටියා වුණත් සමහරු බලන්න එන්නේ ලොකු පීඩාවකින් ඉන්නවා. ඒ වගේ මවකට, පියෙකුට ගිහිල්ලා කතා කරලා සිත අස්වසලා යම්කිසි කායික මානසික සුවයක් ඇති කරන්නට පුළුවන් නම් ඒක මහා කුසලයක්. තමන්ගේ අම්මා තාත්තට විතරක් නෙමෙයි, ලෝකේ කාගේ හරි මව්පියන්ට ඒ සත්කාරය කරන්නට පුළුවන්. දැන් ඒ අම්මා තාත්තට සලකනවා කියන කාරණේදී හුඟක් දරුවෝ කල්පනා කරන දෙයක් තමයි ඒගොල්ලන්ට මේ සලකන්නට තරම් ගුණයක් ඒගොල්ලෝ ගාව නැහැනේ. අපි දන්නේ නැත ඒගොල්ලන්ගේ ස්වභාවය. අපිට මෙහෙමයි කළේ අපිට මොනවද දුන්නේ, අපිට මොනවද කරපු සංග්‍රහය. ඒ විදිහට බොහොම පටු ආකාරයෙන් සමහර දරුවෝ දෙමව්පියෝ ගැන කල්පනා කරනවා. දැන් වර්තමානයේ සමහරු ඊටාම භෞතිකවාදී විදිහට ඒවා ගැන හිතන්නට පුරුදු වෙලා තියෙනවා. අම්මා තාත්තා ඒගොල්ලන්ට ඕන නිසා සතුටු වුණා, අතිරේක ඵලයක් හැටියට තමයි අපිව ජනිතුනේ. එතකොට සත්පුරුෂයෙක් නම්, මිනිස්සෙක් නම්, සිහිබුද්ධිය ඇති කෙනෙක් නම් ඒ බඳු ප්‍රකාශනයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි ඒ බඳු ප්‍රකාශනයක් කරන්න බැරි? අද ඕන තරම් මව්පියන්ට පුළුවන්කම තියනවා ඒගොල්ලෝ සතුටු වුණාට දරුවෙක් ඇති වෙන්නේ නැති හැටියට, දරුවෙක් බිහි වෙන්නේ නැති හැටියට පසුබිම හසුරුවා ගන්න. ඒ වගේම දරුවෙක් හැදුනා වුණත් අම්මා තාත්තට මාතෘත්වයේ, පිතෘත්වයේ ගැන හැඟීමක් නැතිනම් ඕන තරම් මව් කුසේ ජනිත වෙන දරුවන් දැනම විනාශ කරන්න. එතකොට ඒවට ඕන තරම් අද නීති සම්පාදනය කරලා තියෙනවා. එතකොට මේ වගේ මව්පියන්ට දරුවා අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් දරුවා ජනිත වීම වළක්වා ගන්නට පුළුවන්. දරුවා ජනිත වුණා වුණත් සත්පුරුෂකම් නැති, මනුස්සකම් නැති අම්මා තාත්තා කෙනෙකුට ඒ දරුවා විනාශ කරන එක 아무තු අරුමයක් නෙමෙයි. ඒ නිසා අම්මා තාත්තා විසින් දරුවෙක් සැකසෙන්නට ඉඩ සැලසුවා නම් ඒ සැකසෙන දරුවව පෝෂණය කරලා, ආරක්ෂා කරලා, රැක බලාගෙන ඒ දරුවා ලොකු මහත් කළා නම් එපමණක්ම ඒ මව්පියන්ගෙන් අපට ලැබිච්ච ලොකුම භාග්යක්, ලොකුම ශක්තියක්. පිනතුනේ මව්පියන්ගෙන් අපට ලැබෙන සත්කාරයයි කියලා කියන්නේ මේ මහා ලොකුවට මිල මුදල් ලැබෙනවා, ගෙවල් දොරවල් ලැබෙනවා, රැකී ආරක්ෂා ලැබෙනවා, උගන්වනවා කියනවා කියන ඒවා අමතර දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විශ්වයේ අනන්ත සත්වය ඉන්නවා, මනුලොවට අපි කවදාද එන්නේ කියලා අපේක්ෂා කරනවා. හැබැයි මනුලොව ජනිත වෙන්නට බෑ අම්මා තාත්තා විසින් දරු කලලයක් සැකසුවේ නැත්තම්. එහෙනම් අපිට මනුලොවට එන්න පුළුවන් උනේ අපේ අම්මා තාත්තා දරු කලලයක් හදලා දීපු නිසායි. බුදු බව පතන, බුදු වෙන්නට අවසාන භවයේ මනුලොවට ජනිත වෙන බෝසතාණන් වහන්සේට සිත කොච්චර ශක්තිමත් වුණත් උන්වහන්සේටත් අම්මා තාත්තා විසින් දරු කලලය හදලා දෙන තෙක් අපේක්ෂාවෙන් ඉන්නට සිද්ධ වෙනවා. එතකොට ඒක තමයි මේ මනුස්ස ලෝකේ ස්වභාවය. එතකොට ඒ විදිහට අපේ අම්මා තාත්තා දරු කලලයක් හදලා පෝෂණය කරලා රැක බලාගෙන අපිව මේ ලෝකෙට ජනිත කරපු නිසා තමයි ඉපදිච්ච දවසේම වෙන කෙනෙකුට බාර දුන්නා වුණත්, ඉපදිච්ච දවසේම කොතනක හරි දාලා ගියා වුණත් ඒ අම්මා තාත්තගෙන් ඒ දරුවාට වෙන්නට ඕන ප්‍රධාන යහපත සිද්ධ වෙලා. එහෙම ඉපදිච්ච දවසේම කාට හරි බාර දෙන එක හොඳයි කියලා කියනවා නෙමෙයි. කොතනක හරි වීසි කරලා යන එක මව්පියන්ගේ පැත්තෙන් ලොකු අඩුවක්. හැබැයි දරුවගේ පැත්තෙන් බලනකොට ඒ දරුවට මව්පියන්ගෙන් ලැබෙන්න ඕන ප්‍රධාන යහපත ඒ වෙනකොටත් සිද්ධ වෙලා ඉවරයි.
එනිසා තමන් දරුවෝ හැටියට නම් කල්පනා කරන්නේ තමන් හිතන්නට ඕනේ අම්මා තාත්තගෙන් කිරි පෙව්වද ඊට පස්සේ ඉගෙනුවද රස්සා හොයලා දුන්නද විවාහ කරලා දුන්නද ඉඩ කඩන් ලියලා දුන්නද ගෙවල් දොරවල් දුන්නද කියන එක නෙමෙයි මව්පියන්ට සලකන්නට එකම කාරණයක් ප්‍රමාණවත් වෙනවා දරුවන් හැටියට කුමක්ද ඒකම කාරණය අපේ ජීවිතය මේ මනුලව ජනිත කරගන්නට අපට කය සකසා දීම. එතකොට ඒ නිසා තමයි අපට මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා මේ ಗುಣධම් වඩන්න, බණධම් පුහුණු කරන්න මේ සියලු ශක්තිය ලැබෙන්නේ මේ ශක්තිමත් කයක් අපට ලැබිලා තියෙන නිසා. දෙව්ලෝ ඉපදුනොත් සිත ශක්තිමත් වුණාට කය ශක්තිමත් නැහැ. තිරිසන් ලෝකෙ උපන්නොත් කය ශක්තිමත් වුණාට සිත ශක්තිමත් නැහැ. මේ සිත කය දෙකම ශක්තිමත්ව ලබන්නට පුළුවන් එකම ආත්මය මනුෂ්‍යාත්ම භාවය විතරයි. ඒ දෙආකාරම ශක්තිය ලබන්නට අපි සසරින් ගෙන ආපු හුරුව වගේම අම්මා තාත්තා ලබා දීපු සහයෝගය අසීමිතයි. ඒ නිසා තමයි අපි අද ධර්ම දේශනාවට මාතෘකා කළ දේශනා පාඨය සබ්‍රහ්මක සූත්‍රය අංගුත්තර නිකායේ තික නිපාතේ සබ්‍රහ්මක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බහූපකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තාන. මහණෙනි අම්මා තාත්තා දෙන්න දරුවන්ට බොහෝ උපකාරවන්තයෝ. ඒ බොහෝ උපකාරවන්තයෝ කියන්නේ කොහොමද කියන බව අපි දෙවනුව විස්තර කරගමු. ප්‍රධානම උපකාරය තමයි මේ මනුෂ්‍ය ලෝකේ අපිට ජනිත වෙන්නට අවස්ථාව සලස්වා දෙන්නේ. ඒ නිසා දරුවන්ට කොහෙත්ම යුතුයකමක් නැහැ, කොහෙත්ම ඉඩක් නැහැ. අම්මා තාත්තගේ කිසි ගුණයක් නැහැ. අම්මා තාත්තා අපට දීපු දෙයක් නැහැ, අපට කරපු දෙයක් නැහැ. ඒ නිසා අපි මොකටද සලකන්නේ කියලා නොසලකා හරින්නට ඉඩක් නැහැ. යම් කිසි කෙනෙක් එහෙම නොසලකා හරිනවා නම් ඒකෙන් විනාශ කරගන්නේ මව්පියෝ නෙමේ තමන්මයි වෙනසෙන්නේ. ඇයි අපි මුලින්ම කිව්වනේ සසර ගමනේ තමන්ගේ අම්මා තාත්තට තමන් සලකලා නැතිනම් මේ ජීවිතේ තමන්ගේ අම්මා තාත්තට තමන් සලකන්නේ නැතිනම් තමන්ටත් උරුමය වෙන්නේ හිමිකම වෙන්නේ ඒක තමයි. තමන්ගේ දරුවන්ගෙනුත් කවදා හරි ලබන්නට වෙන්නේ ඒ ටික තමයි. ඒ නිසා අම්මා තාත්තගේ අඩුපාඩු තිබුණා වුණත් තමන්ට වගකීමක් තියෙනවා දරුවෙක් හැටියට අම්මා තාත්තා වෙනුවෙන් කරුණා මෛත්‍රියෙන් තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණය සත්කාර කිරීම. එතකොට ඒක අම්මා තාත්තා ගැන හිත පහදවාගෙන කරන්න පුළුවන් නම් තමයි ශ්‍රේෂ්ඨ. එහෙම කරන්න බැරි නම් අඩුම තරමින් තමන්ගේ ණය ගෙවීමක් හැටියටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අම්මා තාත්තගෙන් දරුවෙක් විසින් අරගෙන තියෙන ණය ගෙවන්නට ඒ අම්මයි තාත්තයි අවුරුදු 100ක් උරහිස් දෙක මත තියාගෙන ඒ අම්මටයි තාත්තටයි බිමට නොබස්වාම සියලු මල මුත්‍ර ඉවත් කරලා පිරිසිදු කරලා ඒ සියල්ල කරගෙන උරහිස් දෙක මත තියාගෙනම අවුරුදු 100ක් උපස්ථාන කළා වුණත් ඒ දරුවා ණයින් නිදහස් වෙන්නේ නැහැ. ඇයි මොකද්ද මෙච්චර අරගෙන තියෙන ණය? මේ මනුස්ස ලෝකෙට පැමිණීම සම්බන්ධව මනුස්සත්වයේ පිළිබඳව ණයක් අපි අරගෙන තියෙන්නේ. ඒක මේ භෞතික දේවල් වලින් ගෙවලා ඉවර කරන්න බෑ. අපි අම්මා තාත්තට සල්ලි දීලා තියෙනවා, අපි ඇඳුම් දීලා තියෙනවා, අපි ගෙවල් අරන් දීලා තියෙනවා, අපි සේවකයෝ තියලා තියෙනවා, අපි බෙහෙත් ටික දෙනවා. තව මොනවද මේ සුරසැප විඳින්නට අපි සලස්සලා තියෙනවා නම් තවත් මොනවද කරන්න තියෙන්නේ කියලා එහෙම කියන්නට බෑ. ඒ භෞතික සම්පත් කිසිවකින් අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු සංග්‍රහය නිම කරන්නට බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ විශේෂයෙන් දක්වනවා දින්නාහම් භික්කවේ නසුප්පතිකාරං වදාමි කතමේ සංදින්නම් මාතුච්ච පිතුච්ච. මහණෙනි දෙදෙනෙකුට ප්‍රත්‍යුපකාර කරලා ඒ කියන්නේ තමන්ට කරපු උපකාරයට නැවත උපකාර කරලා ඒක නිමා කරන්නට බෑ, පිරිමහන්නට බෑ කියලා මම දේශනා කරනවා. කවුරුන්ද දෙදෙනා? මවය පියාය කියන මේ දෙදෙනාට. එතකොට නමුත් තථාගතයන් වහන්සේ දේශනා කරන යම් දරුවෙකුට අවශ්‍ය නම් ඒ ණය ගෙවන්නට පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. කොහොමද ඒ ගෙවන්නට පුළුවන්නේ? මව්පිය තුල සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව කියන මේ ගුණාංග දියුණු කරගන්නට උදව් කරන්නට පුළුවන් නම් අම්මා තාත්තා ළඟ දැනටමත් සද්ධාව නැතිනම් සද්ධාව ඇති කරගන්නට, දැනට සද්ධාව තියනවා නම් තියෙන සද්ධාව දියුණු කරගන්නට ඒ මව්පියන්ට උදව් කරන්න. අම්මා තාත්තා ළඟ සීලයක් නැතිනම් සීලෙහි පිහිටන්නට මව්පියන්ට උදව් කරන්න. දැනටම සීලෙහි පිහිටලා ඉන්නවා නම් ඒ සීලය දියුණු කරගන්නට අම්මා තාත්තට උදව් කරන්නට.
ඊළඟට පරිත්‍යාගයත් ඒ විදිහටයි, ප්‍රඥාවත් ඒ විදිහටයි. දැනට ඒවා නැතිනම් ඒවා ගොඩනගා ගන්නට සහාය වෙන්නට ඕන. දැනටමත් මව්පිය තුළ ඒ ගුණාංග තියෙනවා නම් දියුණු කර ගන්නට උපකාර කිරීම තුළින් තමයි ඒ මව්පියන්ට ණයනොත් නිදහස් වෙනවා, අතිරේක සංග්‍රහයකුත් කළා වෙනවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් භෞතික උපකාර කළ යුතුයි. නමුත් ඒවෙන් විතරක් මව්පියන් වෙනුවෙන් අපි හැබෑවට ප්‍රත්‍යුපකාර කළා වෙන්නේ නැහැ. ඒ මව්පියන් ගුණධමෙහි පිහිටවලා ගුණධම් පුහුණු කරගන්නට උදව් කිරීමෙන් තමයි සැබෑවටම ණය කරන්නේ. හැබැයි ඉතින් මේක කිව්වහම සමහර දරුවෝ බලහත්කාරයෙන් අර අම්මලා තාත්තලා සිල් ගන්නවන්න, දන් දෙවන්න, බණ අස්සවන්න බලහත්කාරයෙන් ඒවා කරන්න ගිහිල්ලා මව්පියෝ සමග ගැටිලා අන්තිමට තියෙන හිත හොඳකමක් නැති කරගෙන අවසානයේ කෝපයක් වෛරයකුත් හදාගන්න අවස්ථා තියෙනවා. අපි මතක තියාගන්නට ඕනේ වේලිච්ච දරකෝටු එකපාරට අපට ඕන හැටියට නවන්න බෑ. පොඩි දරුවෙක් හදනවා වගේ කෑ ගහලා බැනලා තරවටු කරලා මව්පියන් ගුණධර්මයට නැඹුරු කරන්න බෑ. ඊටාම උපායශීලීව ඊටාම ප්‍රවේශමෙන් ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඒගොල්ලන්ගේ රුචි අරුචිකම් හඳුනාගෙන ඊටාම සූක්ෂමව උපායශීලීව ඕන ඒ අය ගුණධම් වලට යොමු කරන්නට සහ ඒ අයට ගුණධම් දියුණු කරගන්නට සහාය වෙනවා. ඉතින් ඒ කාරණේ නුවණින් යුක්තව දරුවන්ට කරන්න පුළුවන් නම් උපනුපන්න ආත්ම භාවයන්හිදී තමන්ගේ දරුවන්ගෙන් තමන්ට සත්කාර ලබන්නට ඒ කුසලය හේතු වෙනවා. ඒ වගේම තමන්ගේ දරුවන්ගෙන් ඒ සත්කාරය නොලැබුණොත් ලෝකේ කාගෙන් හරි තමන්ට සත්කාර උපකාර අවශ්‍ය වෙච්ච ඕනම මොහොතක කාගෙන් හෝ උපස්ථාන ලබන්නට ඒ කුසලය තමන්ට උපකාරයක් වෙනවා. අපි මේ සම්බන්ධව කතා කරනකොට නිතර සිහිපත් කරන කාරණයක් තමයි රේරුකාණේ චන්දවිමල මහානායකහරු අවුරුදු 100ක් වැඩ හිටියා. උන්වහන්සේ අන්තිම අවුරුදු 10ක් පමණම දැසම නොපෙනී ඇඳමතයි වැඩ හිටියේ. එතකොට ඒ කාල පරිච්ඡේදයේ උන්වහන්සේට උපස්ථාන කරන්නට කෙනෙක් නොසිටියා නම් උන්වහන්සේ වසර 100ක් ජීවත් වෙයි කියලා හිතන්නට බෑ. උන්වහන්සේට උපස්ථාන කරන්න කවුද ඉදිරිපත් උනේ? කවදාවත් උන්වහන්සේ දැකලා නොතිබුණු කිරිවරුවේ ධම්මානන්ද හාමුදුරුවෝ බිබිල ප්‍රදේශේ පැවිදි වෙලා, නමුත් උන්වහන්සේ හොයාගෙන ආවා මට පැවිදි වෙන්නට උපකාර වුණේ මේ දහම් පොතපතයි. කවුද මේ දහම් පොතපත ලිව්වේ? ඒ හාමුදුරුවෝ තවම ජීවත්ව ඉන්නවද? උන්වහන්සේට උපස්ථාන කරන්නට ඕන කියලා උන්වහන්සේ සොයාගෙන ආවා. ඇවිදින් තමන් වහන්සේගේ ගෙවල් දොරවල් මව්පියෝ පමණක් නෙමෙයි පැවිදි වෙච්ච පන්සල ගුරුවරු සියල්ලම අතහැරලා රේරුකාණේ මහානායක හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා නැවත උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් හැටියට පැවිදි උපසම්පදා වෙලා උන්වහන්සේට අපෝපස්ථාන කරමින් ජීවිත කාලයේ අවසාන මොහොත වෙනකම්ම අවුරුදු 17ක් මුළුල්ලේ රැදවල් දෙකේම ඒ උපස්ථානය සිදු කළා. එතකොට ඒ ඥාතියෙක්ද හිතවතෙක්ද කවුද මේ? දරුවෙක්ද? ඒ කිසිවෙක් නෙමෙයි. හැබැයි අන් අයගෙන් Tamanට උපස්ථාන ලබන්නට සුදුසු කුසල් සසරේ සම්පාදනය කරගෙන තියෙනවා නම් අවශ්‍ය වූ තැන කවුරුන් හෝ ඒ උපස්ථානයට ඉදිරිපත් වෙනවා. Tamanට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවෝ සත්පුරුෂයෝ නම් ඒ අයගෙන් උපස්ථාන ලැබෙනවා. Tamanට දරුවෝ නැතිනම් හිටියත් ඒ අය සත්පුරුෂයෝ නොවේ නම් පිටස්තර කෙනෙක්ගෙන් හරි ඒ සත්කාරය ලැබෙනවා. ඒ නිසා මව්පියන්ට ගරු බුහුමන් ලබන්නට පළවෙනිම සුදුසුකම තමයි සසරේ මේ භවයේ අවංක සිතින් තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරලා තිබීම. ඊළඟට දෙවැනි කාරණේ අපි සිහිපත් කළේ තමන් මව්පියෝ බවට පත් වෙනකොට සත්පුරුෂ දූදරු පිරිසක් සමාජයට නිර්මාණය කිරීම. ඒ කියන්නේ පින්නතුනේ අද සමාජයේ හුඟක් වෙලාවට දරුවෝ හදනවා කියන එක මහ බරක් හැටියට, කරදරයක් හැටියට එහෙම හිතන්න පුරුදු වෙලා තියෙනවා. අද හුඟක් වෙලාවට විවාහ ජීවිතය කියන එක තමන්ගේ සිත ඇඟිටු කරගන්න කායික මානසික තෘප්තිය ලබන අවස්ථාවක් බවට පමණක්පත් කරගෙන වගකීම් දරන්නට සූදානම් නොවන. දැන්ම දරුවෝ හදලා බෑ, තාම රස්සාව ස්ථිර නැහැ, තාම ගේ හදාගත්තේ නැහැ, තාම වාහනේ ගත්තේ නැහැ. ඒතකොට දරුවෝ හදාගත්තාම කරදර වැඩි, ඒවෙන් සසර බන්ධන ඇති වෙනවා, ඒවෙන් අපිට මේ අමතර පීඩා ඇති වෙනවා. මේ විදිහට දැන් අපේ අම්මලා තාත්තලාත් එහෙම හිතුවනම් අපි මනුලෝ උපදින්නට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දරුවෙක් හදනවා කියන එක බොහොම පටු චින්තනයෙන් සිටියක් නෙමෙයි, ඒක විශ්ව සත්කාරයක්.
ඇයි විශ්ව සත්කාරයයි කියන්නේ? අපි අර මුලින් සඳහන් කළේ ಗುಣධම් වඩන්න, නිවන් දකින්න, පාරමිතා පුරන්න සුදුසු එකම තැන මනුලෝ පමණයි. ඒ නිසා අසංඛ්‍ය ගණන් සත්වයින් ඉන්නවා. අපි කවදාද මනුෂ්‍ය ලෝකෙට යන්නේ? කවදාද මනුලෝ උපදින්නේ කියලා බලාගෙන. හැබැයි එහෙම ඉන්න අයට මව්කුසක් සකසලා දුන්නේ නැතිනම් එයාට කවදාවත් මනුලෝ උපදින්නට අවස්ථාවක් නැහැ පින්නතුනේ. ඒ නිසා එසේ අපේක්ෂාවෙන් ඉන්න සත්පුරුෂයන් කිහිප දෙනෙකුට හරි මනුලොව ජනිත වෙන්නට අවකාශ සලසලා දෙනවා කියලා කියන්නේ ඒක සමස්ත විශ්වයටම කරන මහත් වූ සත්කාරයක්. ඒක නිකම්ම නෙමෙයි. කොහේ හරි යන අසත්පුරුෂයෙකුට මනුෂ්‍ය ලෝකෙට Tamanටත් පිළිලයක් වෙන, ලෝකෙටත් පිළිලයක් වෙන අසත්පුරුෂයෙකුට මෙහි එන්නට සලස්වන එක නෙමෙයි. දරුවෙක් හදනවා කියලා කියන්නේ හුදෙක් දරු කලලයක් හදලා කොහේ හරි මල පෙරේතයෙකුට ඇවිදින් රිංගගෙන උපදින්නට සලස්සන එක නෙමෙයි පින්නතුනේ. අතීත කාලේ අපේ වැඩිහිටියෝ, අපේ මව්පියෝ දරුවෝ හදනකොට දරු කලලය සකසන්නට පෙර ආතුවම තමයි ඒකට අවශ්‍ය විධිවිධානය යෙදුවේ. මොනවාද විධිවිධාන කියලා කියන්නේ? අම්මයි තාත්තයි එහෙම නැත්නම් අඹුසැමි දෙදෙනා ඉස්සල්ලාම කතා බහ කරගෙන ඒ එකඟතාවයකට එනවා අපි දරුවෙක් හදනවද? මොකද එක්කෙනෙක්ගේ හරි කැමැත්තෙන් තොරව දරුවෙක් මව කුසට ආවොත් ඔහු හෝ ඇය විසින්, ඒ කියන්නේ මව හෝ පියා විසින් ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තොත් ඒ දරුවාගේ වර්ධනයට, මානසික ආධ්‍යාත්මික සංවර්ධනයට ඒක ලොකු අවහිරයක් වෙනවා, බාධාවක් වෙනවා. ඒ වගේම සමාජයේ විසින් ඒ දරුවා ප්‍රතික්ෂේප කරන්න ගත්තොත් ලොකු බාධකයක් වෙනවා. ඒ නිසා සමාජයේ විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැති නිවැරදි නීත්‍යානුකූල පදනමක, මව හෝ පියා විසින් ප්‍රතික්ෂේප කරන්නේ නැති පදනමක දරුවෙක් සකසන්නට එකඟත්වයකට පැමිණෙනවා. ඊට පස්සේ ඒ අය පංචශීල සමාදන් වෙමින්, අටසිල් දසසිල් සමාදන් වෙමින් අදිෂ්ඨාන කරනවා සසර ගමනේ අපි සමග සම්බන්ධතා ඇති, අපිත් එක්ක එකට යන්නට පුළුවන් පින් ඇති සත්පුරුෂයෙක් අපි ළඟට එන්න. එතකොට පන්සල් ගිහිල්ලා බුදුන් වැඳලා බෝධි වන්දනා කරලා පඳුරු ගැට ගහලා දෙවියන්ට ආරාධනා කරලා එයයි දැඩි චිත්තඅදිෂ්ඨානයක් කරනවා කොහේ හරි යන අසත්පුරුෂ පිළිලයකට මෙතනට එන්න කියලා නෙමෙයි පින්නතුනේ. අපි Tamanගේ ලේන් මසින්, අම්මයි තාත්තයි Tamanගේ ලේන් මසින් කැපකිරීම කරලායි දරුවෙක් මේ ලෝකෙට ජනිත කරන්නේ. ඒ ලේන් මසින් කරන කැපකිරීම අසත්පුරුෂයෙක් වෙනුවෙන් නම් කරන්නේ අම්මා තාත්තටත් ඒක හිසරදයක් වෙනවා, පිළිලයක් වෙනවා, සමාජයටත් පිළිලයක් වෙනවා. එතකොට ඒ බඳු අපරාධයකට Taman දායක වෙන්නට ඕන නැහැ. ඒ නිසා සත්පුරුෂයෙක් හදන්නටයි දායක වෙන්න. ඉතින් සත්පුරුෂයෙක් හදන්න නම් ඒ එන විඥාණය හැබැයි සත්පුරුෂයෙක් වෙන්නට ඕන. ඒ නිසා දරු කලලේ හැදුවට විඥාණය නිවැරදි විඥානයක් තෝරගත්තේ නැත්නම් පොඩි කාලේ හොයන්නට බෑ. ලොකු මහත් වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දරුවෙක් නෙවෙයි කිව්වා කියලා. දැන් ඉතින් ආපහු යවන්නේ. ඒ නිසා ගෙන්න ගන්නට කලින්ම Taman සම්මුති වලට පැමිණෙන්නට ඕන. ඒ තනත්තාට අවශ්‍ය කොන්දේසි සහිතව අපි ළඟට එනවා නම් මෙන්න මේ කරුණු වලට අනුකූලවයි එන්න නැත්තේ. එතකොට එහෙම යෝජනා කළාම ඒ සිල් රැකලා, ඒ සීලයක පිහිටලා, ප්‍රතිපත්තියක පිහිටලා ඒ බඳු අදිෂ්ඨානයක් කළාම ඒ මව්පියන්ගේ චිත්ත අදිෂ්ඨානය උල්ලංඝනය කරලා සත්පුරුෂයෙකුට එතනට පැමිණෙන්න බෑ. ඒ බඳු සීලාදී ප්‍රතිපත්තියක පිහිටියාම හැබෑවටම මනුලෝ උපදින්නට අපේක්ෂා කරන සත්පුරුෂයෝ අප්‍රමාණව මේ විශ්වයේ ඉන්නවා. දෙව්ලෝ, බඹලෝ, අවශේෂ ලෝකවල ඒ අය පැමිණෙනවා අර වගේ මව්පියන් වෙත. අන්න ඒ විදිහට මව්කුසට ගෙන්වා ගත්තට පස්සේ මව්කුස ජනිත වුණා කියලා දැනගත්තු තැන ඉඳලා කය පෝෂණය කරන්නට විතරක් නෙමෙයි, ඒ දරුවා කායිකවත්, මානසිකවත්, ආධ්‍යාත්මිකවත් පෝෂණය කරන්නට සැලකිලිමත් වෙන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අපි මාතෘකා කළ ඒ සබ්‍රහ්ම සූත්‍රයේ දැක්වෙන දේශනා පාඨයේ බුදුහාමුදුරෝ දේශනා කරන බහූපකාරා භික්කවේ මාතා පිතරෝ පුත්තාන ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේතාරු. මහණෙනි, මව්පියෝ කියන්නේ දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ, තුන් ආකාරයකින් උපකාර කරනවා. කොහොමද? ආපාදකා, පෝසකා, ඉමස්ස ලෝකස්ස දස්සේතාරු. ආපාදකා කියලා කියන්නේ දරුවා ආරක්ෂා කරනවා. මව් කුසේදීත් ආරක්ෂා කරනවා, බිහි වුණාට පස්සෙත් ආරක්ෂා කරනවා. ඊට පෝසකා, පෝෂණය කරනවා. ඉමස්ස ලෝකස්ස දස්සේතාරු. මේ ලෝකෙහි ජීවත් වෙන්න ඕන හැටි පෙන්වා දෙනවා. මේ කරුණු තුනෙන් අම්මා තාත්තා දරුවන්ට සංග්‍රහ කරනවා. එතකොට ආපාදකා කියලා කිව්වේ ආරක්ෂා කරනවා. කය විතරක් නෙමෙයි.
කයත් ආරක්ෂා කරන්න ඕන. මව් කුසේදී දරුවගේ දරු කලලය විනාශ වෙන්නට නොදී රකින්න ඕන. ඉපදුනාට පස්සේ දරුවා අන්තරායන්ගෙන් ආරක්ෂා කරන්න. කායිකව විතරක් ආරක්ෂා කරලා හරියන්නේ නැහැ. පාපා නිවාරෙන්ති. පාපෙන් වළක්වලා ඒ දරුවගේ මනසත් ආරක්ෂා කරන්නට ඕන. මානසික ආරක්ෂාවත් සලසන්නට ඕන. අයහපත් දේවල් වලට නැඹුරු වෙන්නට නොදී අසත්පුරුෂ ආශ්‍රයයට නොය අකුසල ධර්ම වලට අසත් ධර්ම වලට ඇබ්බැහි වෙන්නට නොදී ඒ දරුවා රැක ගන්නට අම්මා තාත්තා උපායශීලී වෙන්නට ඕන. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් උත් රැකවරණය. ආධ්‍යාත්මික රැකවරණය කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝකයේ පිළිබඳව ඇති කරගන්න නිවැරදි දැක්ම. ඒතර නිවැරදි දැක්මක් නැතුව ලෝකයේ පිළිබඳව මිත්‍යා දෘෂ්ටියකටපත් වුණොත්, වැරදි දෘෂ්ටියක් ඇති කරගත්තොත්, සමහරව ඉන්නවා ආගම දහම ප්‍රතික්ෂේප කරලා තමන්ට ඕන හැටියට ජීවත් වෙන්න. එහෙම නැත්නම් ආගම දහම කියලා තමන් හදාගත්තු මොනවා හරි දෙයක එල්බගෙන ඉන්න. එහෙම නැතුව මේ විශ්වය පිළිබඳව, ලෝකයේ පිළිබඳව සැබෑ යථාර්ථය දකින තැනට ඒ දරුවන්ගේ මනස පුහුණු කළොත් තමයි ආධ්‍යාත්මික වශයෙන් රැකවරණයක් තියෙන්නේ. ඊළඟට සමාජීය වශයෙන් ඒ දරුවා රැකවරණය සලස්වන්නට ඕනේ. සමාජය තුල නරක මිතුරන් ඇසුරු කරන්නට වැටෙන්නේ නැතිව, අසත්පුරුෂයන් විසින් ඒ දරුවා නතු කරගන්නට ඉඩ දෙන්නේ නැතිව, පාපතරයින්ගෙන් අසත්පුරුෂයන්ගෙන් ආරක්ෂා කරලා, කල්යාණ මිත්‍ර සත්පුරුෂයින්ට, ගුණවතුන්ට සමීප කරලා සමාජීය වශයෙන් ඒ දරුවා රකින්නට ඕන. කායික වශයෙන් රකින්නට ඕන, මානසික වශයෙන් රකින්නට ඕන, ආධ්‍යාත්මික වශයෙන් රකින්නට ඕන, සමාජීය වශයෙන් රකින්නට ඕන. එතකොට තමයි ආපාදකා ඒ අම්මා තාත්තා දරුවා හැබෑවට ආරක්ෂා කළා වෙන්නේ. ඊළඟට පෝෂකා පෝෂණය කරන්නත් ඕන. පෝෂණයත් ඔය හතර පැත්තෙන්ම කෙරෙන්න ඕන. ඒ කියන්නේ කායික වශයෙන් අවශ්‍ය ආහාර පාන දීලා මව් කුසේදීත් දරුවට අවශ්‍ය පෝෂණ පදාර්ථ ගැන හිතලා ආහාර ගන්නට ඕන. ඉපදුනාට පස්සෙත් ඒ දරුවා කායිකව පෝෂණය කරන්න ඕන. මානසිකවත් පෝෂණය කරන්න ඕන. කොහොමද මානසිකව පෝෂණය කරන්නේ? කල්යාණේ නිවේසෙන්ති, කුසල් දහම් වල යොදවන්නට ඕන. හොඳ දේවල් කියා දෙන්න ඕන. හොඳ දේවල් වලට පුරුදු කරන්නට ඕන. ගුණධම් වඩන්නට යොමු කරන්නට ඕන. සාර ධර්ම පුහුණු කරන්නට ඕන. එතකොට තමයි මනස පෝෂණය වෙන්නේ. ඊළඟට ආධ්‍යාත්මික වශයෙන් පෝෂණය කරන්න ඕන. ප්‍රඥාව අවදි කරලා ලෝකයේ පිළිබඳ නිවැරදි චින්තනයක්, නිවැරදි දැක්මක් ඇති දහමක්, ආගමක් ඇසුරු කරන්නට සලස්සලා ආධ්‍යාත්මික වශයෙන් ලෝකයේ පිළිබඳව විවෘත මනසක් ඇති කරගන්නට ඒ දරුවා යොමු කරනවා. ඊළඟට සමාජීය වශයෙන් පෝෂණය කරන්න ඕන. හොඳ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නට සලස්සලා, කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඇසුරු කරන්න සලස්සලා, තමන්ගේ සත්පුරුෂ ආශ්‍රය ලබා දීලා යහපත් ඇසුරක් තුළින් ඒ දරුවාව පෝෂණය කරන්න. එතකොට තමයි ඒ අම්මා තාත්තා දරුවා හැබෑවට පෝෂණය කළා වෙන්නේ. එතකොට ආපාදක පෝෂක. ඊළඟට ඉමස්ස ලෝකස්ස දස්සේතාර. මේ ලෝකය දක්වනවා. එතකොට ලෝකයේ ජීවත් වෙන හැටි කියා දෙනවා. එතකොට කායික වශයෙන් උත් ඒ දරුවා පුංචි කාලේ ඉඳලා වැසිකිලි කැසිකිලි යන්නේ මෙහෙමයි, ඇඳුම අඳින්නේ මෙහෙමයි, බත් ටික කන්නේ මෙහෙමයි, දකුණු අත මේකයි, වම් අත මේකයි, වම් අතින් කන්නේ නැහැ, දකුණු අතින් කන්නේ. දැන් මේ පොඩි කාලේ ඉඳලා කය හුරු කරනවා ඒ දරුවට ලෝකේ ජීවත් වෙන හැටි. එතකොට ඒ ජීවත් වෙන්නට කය හසුරුව ගන්නට ඕන සදාචාර සම්පන්න විදිහ. කොහොමද Taman තැනකට ගියන් පස්සේ හැසිරෙන්නට ඕන? කය හසුරුව ගන්නට ලෝකේ කොහොමද ජීවත් වෙන්න ඕන කියලා පුහුණු කරනවා. ඊළඟට මනස කොහොමද පවත්වන්න ඕන? නිවැරදි ආකල්ප, ලෝකයේ පිළිබඳ වැරදි ආකල්ප වලටපත් වෙන්නේ නැතිව, වැරදි හැඟීම් වලට ලක් වෙන්නේ නැතිව, අන් අයගේ වැරදි ඉගැන්වීම් බස් වලට නතු වෙන්නේ නැතිව, නිවැරදි ආකල්ප ඇතුව, නිවැරදි චින්තනයක් ඇතිව ලෝකයේ පිළිබඳව කටයුතු කරන්නට ඒ දරුවා පුහුණු කරන්න ඕන. ආධ්‍යාත්මික වශයෙන් නිවැරදිව හැසිරෙන්නට, විකෘති නොවි හැසිරෙන්නට ඒ දරුවා පුහුණු කරන්න ඕන. සමාජීය වශයෙන් පිරිසක් අතරේ කොහොමද ජීවත් වෙන්නේ, ලෝකයේ කොහොමද ඇසුරු කරන්නේ කියලා නිවැරදිව පෙන්වා දෙන්න ඕන. දැන් අද ගොඩක් දෙනා අතින් සිද්ධ වෙන්නේ ඕකේ අනිත් පැත්ත. ලෝකේ පෙන්වන්නේ Tamanට ඕන විදිහට. මේගොල්ලෝ එහෙම ඇසුරු කරන්න එපා. ඒ අපේ හතුරු. ඒගොල්ලෝ අපිට මෙහෙම කළා. ඒතර දරුවාට කරපු හතුරුකමක් නෑ. නිකන් අර දරුවා තුල හතුරුකමක් නිර්මාණය කරනවා. එතකොට මෙහෙම යම් ජාතීන් අතර, ආගම් අතර, තමන්ගේම පවුලේ අය අතර, නෑදෑයෝ අතර, යාළු මිත්‍රයෝ අතර කොටවලා ඒ දරුවා තුල මෙතෙක් නොතිබිච්ච, සසරේවත් නොතිබිච්ච යම් දුෂ්ටකම් අර දරුවාට පුරුදු කරනවා, ඇබ්බැහි කරනවා. එතකොට ඒව තුලින් තමයි ඒ දරුවා ලෝකේ දකින්න පුරුදු වෙන්නේ. එතකොට අවසානයේ දරුවා දුෂ්ටයෙක් වෙනකොට
අසත්පුරුෂයෙක් වෙනකොට ඒ දුෂ්ටකම් වලින් අසත්පුරුෂකම් තුලින්ම තමයි අර අම්මා තාත්තට සලකන්නේ. ඇයි? අතට දීපු හැන්දෙන් බෙදන වැරෙන්න ආයේ වෙන එකක් පුරුද්දක් නැහැ. ඒ නිසා කුඩා අවදියේ ඉඳන්ම දරුවෝ සත්පුරුෂ මිනිස්සෙයින් හැටියට ජනිත කරන්නට අම්මා තාත්තා වෑයම් කරන්න ඕනේ. ඒ බඳු සත්පුරුෂ දරු පිරිසක් නිර්මාණය කරපු කෙනෙකුට තමයි අවසානයේ ඒ දරුවන්ගෙන් සත්කාර සම්මාන උපකාර ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ දෙවෙනි කාරණේ. ඊට තුන්වෙනි කාරණේ තමයි මාතෘ පීතෘ ගුණධර්ම තුල තමන් අවංකව පිහිටන්නට ඕනේ. ඒ කියන්නේ පින්නතුනේ විවාහ වෙන වයස වෙනකොට මව්පිය পদවිය පිළිබඳව ලොකු බරක්පතලක් තමන්ට නැති වෙන්න පුළුවන්. හැබැයි දරුවෙක් ලැබුණට පස්සේ තමන්ට ඕන විදිහට සිතැඟි විදිහට නිකන් හැඟීම් වලට වහල් වෙලා කටයුතු කරන්න බෑ. එතකොට මවක් හැටියට පියෙක් හැටියට තමන්ගේ වගකීම් යුතුයකම් වගේම තමන්ට දරුවාට හැමතිස්සෙම මඟ පෙන්වීම කරන්නට සිද්ධ වෙනවා. ඒ මඟ පෙන්වීම නිකන් වචන වලින් පුතේ ඕක කරන්න එපා මේක කරන්න ඕවා වැරදි ඕවා පව්කම් කියලා හරියන්නේ නැහැ. ඒ දරුවා හැමතිස්සෙම අම්මා තාත්තා දිහා තමයි බලන්නේ. මව් කුසෙන්දිත් අම්මා තාත්තගේ සිතුම් පැතුම් තමයි ග්‍රහණය කරන්නේ. ඉපදුනාට පස්සෙත් ඒ දරුවෝ අම්මා තාත්තා කටින් කියන දේ නෙමෙයි ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන හැටි අනුවයි තමන්ගේ චරිතය හැදෙන්නේ. ඒ නිසා තමයි අර කතාවට කියන්නේ කක්කුට්ටය දෙයට යමින් දරුවාට කෙලින් යන්න කියලා කිව්වට ඌ කවදාවත් කෙලින් යන්නේ නැහැ. ඌත් යන්නේ අර විදිහටම තමයි. එතකොට අම්මා තාත්තට දරුවන් නිසිමඟ යවන්නට ඕන නම් අම්මා තාත්තා ආදර්ශ සම්පන්න වෙන්නට ඕන. මව්පිය ගුණවල පිහිටන්න ඕන. එතකොට මාතෘ පිතෘ ගුණ හැටියට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කරන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෙත්තා කියලා කියන්නේ දරුවාගේ යහපත කැමති වෙන ගතිය. කරුණා කියලා කියන්නේ දරුවාට සිද්ධ වෙන අනර්ථයන්ගෙන් වළක්වන්නට කැප වෙන ගතිය. මුදිතාව කියලා කියන්නේ දරුවාගේ අභිවෘද්ධියේදී සතුටු වෙන ගතිය. උපේක්ෂාව කියලා කියන්නේ මොකක්ද? දැන් ගොඩාක් අම්මා තාත්තා තුල මෙත්තාව, කරුණාව, මුදිතාව යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි නැත්තේ උපේක්ෂාව. මොකක්ද උපේක්ෂාව කියන්නේ? දරුවා සම්බන්ධව Tamanට කළ හැකි උපරිමයෙන් කටයුතු කරනවා. ඉතුරු ටික දරුවාගේ සාංශාරික කර්ම ශක්තිය මත, දරුවාගේ හැකියාව මත සිදු වෙන්නට ඉඩ හරිනවා. ඒවා සම්බන්ධව Taman ගොඩාක් දුක් වෙන්නට, තැවෙන්නට යන්නේ නැහැ. Tamanට කරන්න පුළුවන් ටික උපරිමව කරනවා. ඊට පස්සේ Taman ඇසුරේ ඉන්න තාක්කල් හදා වඩා ගන්නවා. ආවාහ විවාහ කරලා දුන්නාට පස්සේ මගේ දරුවා මමයි කිරිපෙව්වේ, මෙන්න අද ඊයේ ආපු ගෑණිව ලොකු වෙලා මට වැඩිය කියලා අර ලේලිත් එක්කලා හැලහැප්පෙන්න යන්නේ නැහැ. නමුත් සමහර මව්පියෝ අපට පෙනෙනවා දරුවා විවාහ කරලා දෙනවා. විවාහ කරලා දුන්නෙන් පස්සේ අර කාන්තාව ගෙදරට එන්නේ තමන්ගේ ස්වාමියා හැටියට, බිරිඳක් හැටියට ඒ දෙදෙනා අතර සම්බන්ධයක් ඇති කරගෙන. එතකොට අම්මා තමයි කිරිපෝල හැදුවේ, ඒක හරි. අම්මා තමයි ලොකු මහත් කළේ. තමන්ට ලොකු අයිතියක් දරුවා ගැන තියෙනවා. හැබැයි දැන් තමන්ගේ දරුවා තවත් වෙනත් දියණියකට සරණ මන්දණයෙන් සම්බන්ධ කරලා දුන්නා. එතකොට එතනින් එහාට එතන තවත් පෞල් ජීවිතයක්. එතකොට මමයි කිරිපෙව්වේ, මමයි හැදුවේ කියලා හැමතිස්සෙම ඒ දරුවා කරන කියන ඔක්කොම Tamanට කියන්න ඕන. Taman හැමතිස්සෙම ඒවට ඇඟිලි ගහලා බලන්නට ඕන. එහෙම කටයුතු කරන්න ගිහිල්ලා බොහෝ පෞල් ජීවිත කඩාකප්පල් කරන මව්පියෝ, විශේෂයෙන් මව්වරු අපි සමාජයේ දැකලා තියෙනවා. එයි ඒ දරුවන්ට පෞලක් හැටියට ජීවත් වෙන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒතර හැම දෙයක්ම අර අම්මට ඕන හැටියට තමයි වෙන්න ඕනේ. තාත්තට ඕන හැටියට තමයි වෙන්න ඕනේ. ඉතින් එහෙම පෞල් ජීවිතයක් පවත්වන්නට බෑනේ. ඇයි එහෙම වෙන්නේ? උපේක්ෂාව කියන එක නෑ. Taman කටයුතු කරන කාලේ Taman හැඟීමෙන් ක්‍රියා කළා වගේම Taman ලෝකයේ වෙනුවෙන් මුදා හරින්නට ඕන තැනදී මුදා හරින්නට Taman හිත හදා ගන්නට ඕන. දැන් මේ ඊයේ පෙරේදත් එක අම්මා කෙනෙක් කතා කරලා කියනවා ඒ අම්මා සිල් ගන්නවා, භාවනා කරනවා, බණ අහනවා. නමුත් තමන්ගේ ලොකු පුතා තමන් දුරකථනයෙන් කතා කළාම අනේ හාමුදුරනේ කතා කරන්නේ පස්සේ කතා කරන්නම් කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් ඒගොල්ලන්ගේ පවුල පවත්වාගෙන යනවා මිසක් දැන් අපි ගැන හොයන්නේ බලන්නේ මට වෙන දෙයක් ඕනේ නැහැ. නිකන් කතා කළොත් හොඳටම ඇති. ඉතින් මම කියනවා අනේ පුතේ වෙන දෙයක් ඕනේ නැහැ. මට කතා කරන්න ඒ හොතනම ඇති කියලා. ඒ ගැනවත් සැලකිලිමත් වෙන්නේ නැහැ නේ කියලා දැන් ඒකිග ගහනවා. මං කිව්වා අම්මේ මෙච්චර බණ අහනවා, සිල් ගන්නවා, භාවනා කරනවා. දැන් මේ සියලු කෙලෙසුන් නසන්නට යන්නේ. ඉතින් දැන් මේ මොන්ටිසෝරි දරුවෝ වගේනේ අරයා මගේ දිහා බැලුවේ නැහැ, මාත් එක්කලා කතා කළේ නැහැ, මාත් එක්කලා hina වුණේ නැහැ. එතකොට මේ අවුරුදු 60 70ක් 80ක් වෙනකොට ඕකද මනසේ තත්ත්වය. එතකොට මොනවද වැඩිලා තියෙන්නේ, මොනවද වෘද්ධ වෙලා තියෙන්නේ. එතකොට වයස්ගත වෙනවා කියලා පින්නතුනේ ඉර පායලා ඉර බැහැනකොට කය විතරක් වයසට ගිහිල්ලා හරියන්නේ නැහැ. අම්මා තාත්තා වෙනකොට වැඩිහිටි වෙනකොට කායිකවත් වෘද්ධ වෙන්නට ඕන, මානසිකවත් වෘද්ධ වෙන්නට ඕන, ගුණයන්ගෙන් වෘද්ධ වෙන්නට ඕන.
එතකොට අපි තුල විශේෂයෙන් අපේක්ෂා බහුලත්වය නෙමෙයි උපේක්ෂාවෙන් අපේ සිත සංසුන් වෙන්නට ඕන. එතකොට අම්මා තාත්තා ළඟ මෙත්තා කරුණා මුදිතා වගේම උපේක්ෂාව දියුණු කරගත්තේ නැත්නම් ඒ අම්මා තාත්තව දරුවන්ට ප්‍රිය වෙනව නෙමෙයි අප්‍රිය වෙනවා. ඒ හැමදේටම ඇඟිලි ගහනවා, හැමදේම මේගොල්ලන්ට ඕන හැටියට කරන්න උත්සාහ කරනවා. එතකොට එහෙම කරන්න ගියාම අම්මා තාත්තා සහ දරුවන් අතර ලොකු ගැටුමක් නිර්මාණය වෙනවා. එතකොට ඒ දරුවන්ට අම්මා තාත්තට සලකන්නට නෙමෙයි පුළුවන් තරම් ඉක්මනින් ඒගොල්ලන්ගෙන් ඈත් වෙන්නට තමයි උත්සාහ කරන්නේ. එතකොට ඒ තැනට දරුවා පත් කරන්නේ කවුද? අර මව්පියන්ගේ මාතෘ පිතෘ ගුණ වලින් ඌනතාවය. ඒ නිසා තුන්වෙනි කාරණේ තමයි මව්පියන්ට සැබෑවටම සත්කාර උපකාර ලැබෙන්නට නම් ලබන්නට නම් ඒ අය මෞපිය ගුණවල નિවරදිව පිහිටන්නට ඕන. මෙත්තා කරුණා මුදිතා වගේම උපේක්ෂා ගුණ දියුණු කරගෙන දරුවන් සම්බන්ධව નિවරදිව පිළිපදින්නට පුහුණු වෙන්නට ඕන. ජීවිතයේ වෘද්ධ සමය වෙනකොට බොහෝ අපේක්ෂා ඇති කරගෙන Tamanට ඕන විදිහටම හැමදේම වෙන්නට ඕන කියන දැඩි ස්ථාවරයේ ඉඳගෙන දුක් විඳින්නට නෙමෙයි ඒ දරුවන්ට ප්‍රියශීලී විදිහට ජීවත් වෙන්නට. ඒ අයට සතුට ඇති වෙන හැටියට ජීවත් වෙන්න, ආදර්ශ සම්පන්න විදිහට ජීවත් වෙන්න. තමන් වැඩිහිටියෙක් හැටියට මෙතෙක් කාලයක් ඇති කරගත්තු සංයමයේ දමනය තුල පිහිටලා ජීවත් වෙනවා. දැක්කොත් තමයි අර දරුවන්ට තමන්ගේ අම්මා තාත්තා ගැන ලොකු ගෞරවයක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා මේ කාරණා තුන ගැනවත් අඩුම තරමින් මව්පිය දූදරු සියලු දෙනාම සැලකිලිමත් වෙන්නට ඕන. මොනවද කාරණා තුන? තමන්ගේ අම්මා තාත්තට මේ ජීවිතයේ හැකි ආකාරයෙන් ගෞරවයෙන් සත්කාර කරන්නට ඕන. දෙවැනි කාරණේ තමයි තමන් හදන දරුවෝ සත්පුරුෂකම් වලින් මනුෂ්‍ය ගුණ යහපත්කම් වලින් යුක්ත යහපත් දරු ප්‍රජාවක් හැටියට නිර්මාණය කරන්නට ඕන. තුන්වෙනි කාරණේ තමයි තමන් මාතෘ පිතෘ පදවි දරනකොට ඊට යෝග්‍ය වූ යහපත් ගුණාංග මෙත්තාව කරුණාව මුදිතාව වගේම උපේක්ෂා ගුණය දියුණු කරගෙන හැමදේටම ඇඟිලි ගහන්නට යන්නේ නැතිව දරුවන්ගේ වගකීම් දරුවන්ට හැකිතාක් පවරමින් ඒ අයට අපි කුඩා කාලේදී මඟ පෙන්වන්නට ඕන. වැඩිහිටි වුණාමත් මඟ පෙන්වන්නට ඕන. හැබැයි ඒ අයගේ ජීවිතය පිළිබඳව තීරණ හොඳ නරක තීරණය කිරීමේ ශක්තිය ඒ අයට ලබා දෙන්නට ඕන. ඒ අවස්ථාව ඒ අයට දෙන්න. හැමතිස්සෙම පිටිපස්සෙන් ගිහිල්ලා කන වැල අල්ලන්නට පුළුවන් කමක් නැහැ. ඒතර පුංචි කාලේ ඉඳලා හොඳ නරක කියා දෙනවා වගේම හොඳ නරක තීරණය කිරීමේ අවස්ථාව අපි දරුවන්ට දෙන්නට ඕන. එතකොට තමයි අපි නැති කාලෙක වුණත් ඒ අය යහපත තෝරාගෙන සමාජය තුළ ශක්තිමත්ව ජීවත් වෙන්නට පුහුණු වෙන්නේ. ඒ නිසා දරුවන්ට මඟ පෙන්වනවා වගේම ඒ අයට ස්වාධීනව වැඩෙන්න අවශ්‍ය ඥානය අවදි කරගන්නටත් මව්පිය උදව් කරන්න ඕන. ඒ වගේම තමන් ඒ අදාළ ගුණ ධර්ම වල පිහිටන්නට ඕන. මෙන්න මේ විදිහට මේ කියන ගුණාංග තුන මව්පියෝ සහ දරුවන් තුල ගොඩනගා ගත්තොත් එතන සැබෑවටම මව්පිය ගුණය අවදි වෙනවා. ඒ වගේම ඒ මව්පියන්ට දරුවන්ගෙන් අනිවාර්යෙන් සත්කාර උපකාර නොවැරදීම ලබන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තමන් දැනට ඉන්නේ දරුවන් හැටියට නම් ඒ දරුවන් හැටියට තමන්ගේ යුතුයකම් කොටස වගකීම් කොටස ඉටු කරන්න. තමන් යම් දිනක මව්පියන් බවට පත් වෙනකොට ඊට අදාළ යුතුයකම් වගකීම් හඳුනාගෙන කටයුතු කරන්න. තමන් දැනටමත් මව්පියෝ හැටියට නම් කටයුතු කරන්නේ තමන්ගේ භූමිකාව નિවරදිව තේරුම් අරගෙන එහි අදාළ ගුණධර්ම මත පිහිටා ක්‍රියා කරන්නට සැලකිලිමත් වෙන්න. එසේ සැලකිලිමත් වෙමින් යහපත් මව්පිය දූදරු සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නට මේ අසුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ කැනඩාවේ වැන්කුවර්හි පදිංචි මාධව අමරසිංහ මහත්මයා, උපේක්ෂා අමරසිංහ මහත්මිය, විහාන් පුතු සහ දිහංසා දියණිය ඇතුළු දෙමව්පියන් විසින්. විශේෂයෙන්ම ජූනි මාස 8 වන දින 75 වන ජන්මදිනයේ සමරන පින්වත් ශ්‍රීලානී විමලසිරි මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද මේ පින්කමෙහි දායකත්වයෙන් දරන්නේ ඒ සිද්ධ කරගත්තා උදාර කුසලය අප්‍රේල් 18 වන දින දිවංගත වුණු සාමවිනුසුරු ධර්මාචාර්ය සෝමදාස ඉඳුරුව පියාණන් වහන්සේට, ඒ වගේම 2020 වසරේ දිවංගත ඇග්නස් රූපසිංහ මෞතුමියට, ඒ වගේම 2019 වසරේ දිවංගත ලයනල් පෙරේරා පියාණන් ඇතුළු පරම්පරාවේ මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරලා අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපටත් ජන්මදිනයේ නිමිති කොටගෙන ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන බව සිහිපත් කරලා තියෙනවා. ඒ වගේම මාධව මහත්මයාගේ දෙමව්පියන් වන වයලට් විමලා මෑණියන්, ලයනල් අමරසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම, මෛත්‍රී ඉඳුරුව, ප්‍රියංකා ඉඳුරුව, පුබුදු ඉඳුරුව, ලෝරා ඉඳුරුව, උජිතා රූපසිංහ සහ බ්‍රයන් රූපසිංහ යන සහෝදර සහෝදරයන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම, දරුවන් වන විහාන්, දිහංසා, කවිනි, සියරා, රිතිජ, ඩියෝන්ස් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීම, ඒ වගේම අමරසිංහ පවුලේ කල්යාණ මිත්‍ර රුක්මනී ගුණරත්න, ඩේවිඩ් දේව් ගුණරත්න පවුලේ සැමට ආශිර්වාද කිරීම, ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් සියස කාර්ය මණ්ඩලයේ සැමටත් ආශිර්වාද කරමින් අද පින්කමෙහි දායකත්වයෙන් දරනවා. සෑම දිනකටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමය පින්කමක්. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමය පින්කමක්. ඒ දෙආකාර කුසලයෙන් ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත්තා වූ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින්තුන් ආරක්ෂා කරන ඉන්ද්‍රාදී සියලු පින් කැමැති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහින් ආරක්ෂා කෙරෙත්වා. විශේෂයෙන්ම 75 වෙනි ජන්මදිනයේ සමරන ශ්‍රීලානී විමලසිරි මෑණියන් වහන්සේටත්, ඒ වගේම මාධව මහත්මයාගේ දෙමව්පියන් වන වයලට් විමලා මෑණියන්, ලයනල් අමරසිංහ පියාණන් ඇතුළු ඒ සහෝදර සහෝදරියන්, දූදරු මුණුබුරු මිනිබිරියන් සෑම සියලු දෙනාටමත් දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය නමදව සැලසේවා. ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මිය පරලෝ යන්නට යෙදුණු ධර්මාචාර්ය සෝමදාස ඉඳුරුව පියාණන්, ඒ වගේම ඇග්නස් රූපසිංහ මෑණියන්, ඒ වගේම ලයනල් පෙරේරා පියාණන් ඇතුළු පරම්පරාවල මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. එහෙම දෙනාගේම භව ගමන සුවපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත්තා වූ සියලු කුසල් මේ පින්වත් හැම දිනාටමත් මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණය ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද, බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද, පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද, අපගේ ආශිර්වාදයෙන්ද, ශ්‍රීලානී 75 වෙනි ජන්මදිනයේ සමරන ශ්‍රීලානී විමලසිරි මෑණියන් වහන්සේ ඇතුළු දායකත්වයේ දරන පින්වත් සෑම සියලු දෙනාටමත් නිදුක් බව, නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් තමන්ටත්, ලෝකයටත්, සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට ශක්තිය ලැබේවා.
විශේෂයෙන් ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත ජීවිත ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි. संघं शरणं गच्छामि